අපි සුද්ධ ජීවීන්ගේ කාබන් අවශ්‍යතාවය සහ ඒගොල්ලන්ගේ ශක්තිය අවශ්‍යතාවය මත පදනම් කරගෙන සුද්ධ ජීවීන් ප්‍රධාන කාණ්ඩ 4කට බෙදුවා. ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විෂමපෝෂී, රසායනික ස්වයංපෝෂී සමග රසායනික විෂමපෝෂී කියලා. දැන් අපි මෙතනින් කතා කරන්න ලැහැත්තේ ප්‍රභා ස්වයංපෝෂීන් ගැන. මොකක්ද මේ ප්‍රභා කියන්නේ? ප්‍රභා කියන්නේ ආලෝකය කියන එක. යම්කිසි ජීවියෙකු තම ශක්තිය අවශ්‍යතාවය සඳහා ආලෝකය උපයෝගී කරගන්නවා නම් ඒගොල්ලන්ට අපි කියනවා ප්‍රභා ජීවීන්. ප්‍රභා. එතකොට ස්වයංපෝෂී කියන්නේ දැන් අපි ස්වයංපෝෂීද? නැහැ. අපි විෂමපෝෂීන්. අපේ පෝෂණ අවශ්‍යතාවයේ කාබන් අවශ්‍යතාවය අපි සපුරගන්නේ ප්‍රධාන වශයෙන්ම ආහාර වලින්. හැබැයි ශාක සූර්යාලෝකයේ ජලය කාබන් ඩයොක්සයිඩ් ආධාරයෙන් තමන්ගේ ශක්තිය අවශ්‍යතාවය වගේම කාබන් අවශ්‍යතාවය නිපදවා ගන්නවා. ශක්තිය අවශ්‍යතාවය සූර්යාලෝකයෙන් ගන්නවා, කාබන් අවශ්‍යතාවය ආහාර නිපදවීම මගින් ලබා ගන්නවා. එතකොට ස්වයංපෝෂී කියන්නේ යම්කිසි ජීවියෙකු තම පෝෂණ අවශ්‍යතාවය තමා විසින්ම සපුරා ගන්නවා නම් ඒ අයට කියනවා ස්වයංපෝෂීන් කියලා. එතකොට ස්වයංපෝෂීන් කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නේ වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ්. මෙන්න මේ ප්‍රභා ස්වයංපෝෂීන් මතක තියාගන්න තියෙන හොඳම උදාහරණය තමයි ස්වභාවික පරිසරයේ පවතින ශාක. ශාක ආලෝකය ගන්නවා, කාබන් ඩයොක්සයිඩ් ගන්නවා, කාබන් ප්‍රභවයේ විදිහට වායු ගෝලයෙන්. එහෙනම් යම් සුද්ධජීවියෙකු ප්‍රභා ස්වයංපෝෂියෙක් වෙනවා නම් එයා කාබන් අවශ්‍යතාවය වායු ගෝලයෙන් ශක්තිය අවශ්‍යතාවය සූර්යාගෙන් සපුරා ගන්න ලබන ජීවීන්. මෙන්න මේ જાතියේ ඉන්නවා සුද්ධ ජීවීන් ඉන්නවා. හරි. අපි සරාණ සම්පූර්ණ කරගනිමු. ශක්ති ප්‍රභවය ලෙස ආලෝක ශක්තියද ශක්ති ප්‍රභවය ලෙස ආලෝක ශක්තියද කාබන් ප්‍රභවය ලෙස කාබන් ඩයොක්සයිඩ්ද භාවිතා කරනු ලබන ජීවීන් වේ. මෙන්න මේ රසායනික ප්‍රභා ස්වයංපෝෂීන් වෙනුවට ප්‍රභා ස්වයංපෝෂීන් සඳහා අපිට ගන්න පුළුවන් උදාහරණ කීපයක් තියෙනවා. උදාහරණ පළවෙනි එක තමයි දම් සල්ෆර් බැක්ටීරියා. ලියමෙනම් උදාහරණ දම් සල්ෆර් බැක්ටීරියා. දම් සල්ෆර් බැක්ටීරියා. දෙවෙනි උදාහරණය ලියා ගන්න කොළ සල්ෆර් බැක්ටීරියා. දම් සල්ෆර් බැක්ටීරියා සමග කොළ සල්ෆර් බැක්ටීරියා. ඔන්න ප්‍රභා ස්වයංපෝෂීන් සඳහා වන උදාහරණ. ඊළඟට අපි එන්නේ දෙවෙනි මාතෘකාව ප්‍රභා විෂම පෝෂක බැක්ටීරියාව. නැත්නම් ප්‍රභා විෂම පෝෂක සුද්ධ ජීවීන්. ලියමු අපි එහෙනම් මාතෘකාව ප්‍රභා විෂම පෝෂීන්. ලියන්න මාතෘකාව ප්‍රභා විෂම පෝෂීන්. ප්‍රභා විෂම පෝෂීන්. ප්‍රභා කිව්වම මම ඉස්සල්ලා කිව්වා වගේ ශක්තිය ලබා ගන්නේ සූර්යාගෙන්. ප්‍රභා කිව්වම ශක්තිය ලබා ගන්නවා සූර්යාගෙන්. විෂම පෝෂීන් කියන්නේ කාබන් අවශ්‍යතාවය ලබා ගන්නේ පිටතින්. දැන් අපි විෂම පෝෂීන්. එතකොට අපි අපේ කාබන් අවශ්‍යතාවය ලබා ගන්නේ ආහාර මගින්. අපි ශක්තිය අවශ්‍යතාවය ලබා ගන්නේ ආහාර මගින්. හැබැයි මෙතෙන්දී ප්‍රභා කිව්වම ශක්තිය අවශ්‍යතාවය සපුරා ගන්නවා ආලෝකයෙන්. ශක්තිය අවශ්‍යතාවය ආලෝකයෙන් සපයා ගන්නවා. මෙයාලගේ කාබන් අවශ්‍යතාවය වෙනත් කාබනික ප්‍රභවයකින් තමයි ලබා ගන්න. අන්න එවැනි ජීවීන්ට තමයි අපි කියන්නේ ප්‍රභා විෂම පෝෂීන් කියලා.
රයිට්. මං හිතන්නේ මාතෘකාව ලියාගත්තා. එමු සටහනට. ලියමු සටහන ප්‍රභා විෂම පෝෂීන් කොටස සම්පූර්ණ කර ගැනීම සඳහා ශක්ති ප්‍රභවය ලෙස ආලෝකයද කාබන් ප්‍රභවය ලෙස කාබනික සංයෝගද භාවිතා කරනු ලබන ජීවීන්ය. එතකොට මේගොල්ලෝ මොනවාද මේ භාවිතා කරන කාබනික සංයෝග? ඇසිටේට්, ඊගාට මෙතනෝල් වගේ කාබනික සංයෝග තමයි මේගොල්ලෝ යොදාගන්නේ. වරහන් ඇතුළේ ලියාගන්න. මොවුන් යොදා ගනු ලබන කාබනික සංයෝග වන්නේ මම බෝඩ් එකේ ලියලා තියෙනවා. ඇසිටේට් මෙතනෝල් වැනි කාබනික සංයෝගයි. එතකොට කවුද මේ ප්‍රභා විෂම පෝෂීන් සඳහා වන උදාහරණ වෙන්නේ? කවුද? මේකට උදාහරණයක් තමයි දම් සල්ෆර් නොවන බැක්ටීරියා. ලියා ගන්න උදාහරණය. දම් සල්ෆර් නොවන බැක්ටීරියා. දම් සල්ෆර් නොවන බැක්ටීරියා. මෙන්න උදාහරණය. එහෙනම් අපි ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විෂමපෝෂී කියන ආකාර දෙකම කතා කරා. කන්නේ ශක්ති අවශ්‍යතාවය සූර්යයා මගින් සපුරා ගන්න ලබන ජීවීන් තමයි අපි වර්ග කරේ ප්‍රභා කියන ගණයට. ඊළඟට අපි එන්නේ රසායනික ශක්තිය උපයෝගී කරගෙන ශක්ති අවශ්‍යතාවය සපුරා ගන්න ලබන ජීවීන්. ඒගොල්ලන්ගේ ප්‍රධාන ආකාර දෙකක් හිටියා. එක කණ්ඩායමක් තමයි රසායනික ස්වයංපෝෂීන්. ශක්තිය පිටින් ලබා ගත්තට කාබනික සංයෝග උපයෝගී කරගනිමින් හෝ වෙනත් කාබන් ප්‍රභවයක් උපයෝගී කරගනිමින් තමන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නවා. එහෙනම් එවැනි අයට අපි කියනවා රසායනික ස්වයංපෝෂීන්. ලියමු මාතෘකාව. රසායනික ස්වයංපෝෂීන්. මාතෘකාව ලියා ගන්න රසායනික ස්වයංපෝෂීන් විදියට. මෙතෙන්දී ස්වයංපෝෂීන් නම් හොඳට මතක තියාගන්න කාබන් අවශ්‍යතාවය සපුරා ගන්නේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වලින්. ඕක හොඳට මතක තියාගන්න තියෙන ක්‍රමය තමයි ශාක. ශාක කාබන් අවශ්‍යතාවය ලබා ගන්නේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වලින්. එතකොට ශක්ති අවශ්‍යතාවය මේගොල්ලෝ ලබා ගන්නවා රසායනික ශක්තිය විදිහට අකාබනික රසායනික ද්‍රව්‍ය. මොනවද මේ කියන අකාබනික රසායනික ද්‍රව්‍ය වෙන්නේ? එකක් තමයි නයිට්‍රේට වර්ග. අපි දක්වන්නේ NO3 ඍණ නයිට්‍රේට. අනිත් ආකාරය තමයි නයිට්‍රයිට. NO2 ඍණ නයිට්‍රේට සහ නයිට්‍රයිට. මෙන්න ශක්තිය අවශ්‍යතාවයේ සපුරා ගන්නු ලබන ආකාරය. සූර්යාගෙන් මේ ශක්තිය අවශ්‍යතාවය රසායනික ස්වයංපෝෂී නිසා රසායනික ද්‍රව්‍ය වලින් කාබන් අවශ්‍යතාවය ලබා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් වලින්. හරි. එහෙනම් ලියමු අපි රසායනික ස්වයංපෝෂීන් විදියට ලියන්න. ශක්ති ප්‍රභවය ලෙස
අකාබනික රසායනික ද්‍රව්‍යද අකාබනික රසායනික ද්‍රව්‍යද ශක්ති ප්‍රභවය ලෙස අකාබනික රසායනික ද්‍රව්‍යද කාබන් ප්‍රභවය ලෙස ශක්ති ප්‍රභවය ලෙස අකාබනික රසායනික ද්‍රව්‍යද කාබන් ප්‍රභවය ලෙස වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්ද වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්ද වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්ද භාවිත කරමින් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්ද භාවිත කරමින් පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගනු ලබන ජීවීන් වේ වරහන් ඇතුළේ තියාගන්න මේගොල්ලන් එතකොට ගන්න අකාබනික රසායනික ද්‍රව්‍ය විදියට සඳහන් වෙන්නේ නයිට්‍රේට හෝ නයිට්‍රයිට් ලියන්න වරහන් ඇතුළේ මොවුන් බොහෝ විට භාවිත කරනු ලබන අකාබනික රසායනික ද්‍රව්‍යයන් වන්නේ බොහෝ විට භාවිත කරනු ලබන අකාබනික රසායනික ද්‍රව්‍යයන් වන්නේ බෝඩ් එකේ ලියලා තියෙනවා නයිට්‍රේට වරහන් ඇතුළේ දාගන්න NO3 රින නයිට්‍රේට කමා නයිට්‍රයිට NO2 රින වරහන් ඇතුළේ NO2 රින ආදී සංයෝගයන්ය එතකොට මේ රසායනික ස්වයංපෝෂීන් සඳහා වන ප්‍රසිද්ධ උදාහරණ දෙකක් තියෙනවා. එකක් තමයි නයිට්‍රෝසොමනාස්. ලියන්න එහෙමනම් රසායනික ස්වයංපෝෂීන් සඳහා උදාහරණය නයිට්‍රෝසොමනාස්. දෙවෙනි උදාහරණය ලියමු. පළවෙනි එක ලියා ගන්න නයිට්‍රෝසොමනාස්, දෙවෙනි එක නයිට්‍රෝබැක්ටර්. පළවෙනි එක නයිට්‍රෝසොමනාස්, දෙවෙනි එක නයිට්‍රෝබැක්ටර්. මෙන්න මේවා තමයි රසායනික ස්වයංපෝෂීන් සඳහා උදාහරණ වන බැක්ටීරියා කාණ්ඩ වෙන්නේ. එහෙනම් අපි එනවා පෝෂණය මත පදනම් වෙලා වර්ග කරන අවසාන සුටජීවී කාණ්ඩය මේ රසායනික ස්වයංපෝෂීන්. එහෙනම් ඊගාව කාණ්ඩය වෙන්නේ රසායනික විෂම පෝෂීන්. එහෙනම් ලියා ගන්න මාතෘකාව රසායනික විෂම පෝෂීන්. රසායනික විෂම පෝෂීන්. රසායනික විෂම පෝෂීන් වලට හොඳම උදාහරණය තමයි අපි ශක්තිය ලබා ගන්නෙත් කෑම වලින්, කාබන් අවශ්‍යතාවය ලබා ගන්නෙත් කෑම වලින්. එහෙනම් ශක්තිය අවශ්‍යතාවයේ කාබනික සංයෝග. කාබනික සංයෝග කියන්නේ රසායනික ද්‍රව්‍ය. ඒ වගේම කාබන් අවශ්‍යතාවයත් මොනවාද? කාබනික සංයෝග. එහෙනම් මෙන්න මේ අපේ පෝෂණ ක්‍රමයටම අනුගත වෙච්ච පෝෂණ ක්‍රමයේම දරන සුත්‍රජීවීන් ඉන්නවා. ඒගොල්ලෝ අපි වර්ග කරනවා රසායනික විෂම පෝෂීන් විදිහට. හරි. මාතෘකාව ලියාගෙන ඇත්තේ රසායනික විෂම පෝෂීන්. ගොඩාක් පැහැදිලි කිරීමක් නැහැ එතන. මොකද අපි තමයි උදාහරණය වෙන්නේ. එහෙනම් අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය. ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය ලෙස ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය ලෙස
ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය ලෙස කාබනික සංයෝග කාබනික සංයෝග කාබනික සංයෝග භාවිතා කරනු ලබන ජීවීන් වේ උදාහරණයක් විදිහට ලියන්න පුළුවන් බොහෝ බැක්ටීරියා සහ දිලීර එහෙනම් අපි මේ කතා කරපු සියලුම කතන්දර ටික මං වගුවකට ගන්නවා සාරාංශගත කරලා. පෝෂණ ක්‍රමය, ශක්ති ප්‍රභවය, කාබන් ප්‍රභවය සමග උදාහරණ වන ජීවියා. පෝෂණ ක්‍රමය ගත්තාම ප්‍රභා පෝෂණ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රභා ස්වයංපෝෂී, අනිත් එක තමයි ප්‍රභා විෂමපෝෂී. මං එහෙනම් ප්‍රභා ස්වයං කියලා දානවා මෙතන. ප්‍රභා ස්වයංපෝෂී. එහෙනම් ඕගොල්ලෝ මෙන්න මේ සටහන සම්පූර්ණ කරගමු. පෝෂණ ක්‍රමය, ශක්ති ප්‍රභවය, කාබන් ප්‍රභවය උදාහරණ වන ජීවිය. ප්‍රධාන තීරු 4ක් තියෙනවා. එහෙනම් මේ පැත්තට එනවා ප්‍රධාන පේලි 4ක්. මොනවාද? ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විෂමපෝෂී, රසායනික ස්වයංපෝෂී, රසායනික විෂමපෝෂී. රසායනික ස්වයංපෝෂී, රසායනික විෂමපෝෂී. එහෙනම් ප්‍රභාවල ආකාර දෙකයි. ප්‍රභා නම් ශක්තිය, ආලෝකය. එහෙනම් අපි සටහන සම්පූර්ණ කරන්න පුළුවන් මෙතන ආලෝකය. එහෙනම් ප්‍රභා නම් ආලෝකය. ඒ වගේම අපි කතා කරා ස්වයංපෝෂීන් වෙනව නම් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් කියලා කිව්වා. එහෙනම් ස්වයංපෝෂී වෙනවා මෙයා වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් තමයි කාබන් ප්‍රභවය. ස්වයංපෝෂී වෙනවා මෙයා වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් තමයි. එහෙනම් අපිට දැන් සටහනේ යම් කිසි ප්‍රමාණයක් ලේසියෙන්ම සටහන් කරගන්න පුළුවන්. රසායනික ස්වයංපෝෂී, රසායනික විෂමපෝෂී. රසායනික විෂමපෝෂීන් විදියට මං කිව්වා මතක තියාගන්න අපි කොහෙන්ද ශක්තිය ලබා ගන්නේ? කෑම වලින්. මොනවාද අපේ ආහාර වල තියෙන්නේ? කාබනික සංයෝග. එහෙනම් මෙතෙන්ට ලියනවා කාබනික සංයෝග. කාබනික සංයෝග. රසායනික ස්වයංපෝෂීන් වෙන අනිත් අය ශක්තිය ලබා ගන්නේ නයිට්‍රේට වගින් කියලා කිව්වා. එතකොට ඒව මොනවාද? කාබනිකද? නෑ. එහෙනම් ඒවා අකාබනික සංයෝග. එහෙනම් අකාබනික සංයෝග. අකාබනික සංයෝග. එහෙනම් බලන්න ශක්තිය අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා තියෙනවා මේ ආකාරයට. රසායනික විෂමපෝෂීන් අපිනේ. අපි කොහෙන්ද කාබන් ලබා ගන්නේ? ආහාර. ඒ කියන්නේ කාබනික සංයෝග. එහෙනම් මෙතනට එනවා කාබනික සංයෝග. රසායනික විෂමපෝෂීන්ට එනවා කාබනික සංයෝග. ඊළඟට එනවා ප්‍රභා විෂමපෝෂීන්. ප්‍රභා විෂමපෝෂීන් විදියට ඒගොල්ලෝ කාබනික සංයෝග තමයි යොදාගන්නේ. කාබන් ප්‍රභේදයට. එහෙනම් මෙතෙන්ටත් එනවා කාබනික සංයෝග. ඔන්න සටහන සම්පූර්ණ කරා. උදාහරණ ජීවීන් අපි චුට්ටක් මතක තියාගන්න වෙනවා. රසායනික විෂමපෝෂීන් විදියට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් කාණ්ඩයක් තමයි දිලීර. රසායනික විෂමපෝෂීන් විදියට එනවා දිලීර. ඊගාවට බොහොමයක් බැක්ටීරියාත් එනවා. මම ඒකත් ලියන්නම් බොහෝ බැක්ටීරියා කියලා. බොහෝ බැක්ටීරියා. සටහන සම්පූර්ණ කරගන්න.
ප්‍රභා ස්වයංපෝෂීන් විදියට ගන්න පුළුවන් දම් සල්ෆර් බැක්ටීරියා සමග කොළ සල්ෆර් බැක්ටීරියා. මම එකපාරෙම ලියන්නම් දම් ඇලයිරක් කොළ සල්ෆර් බැක්ටීරියා. දම් සල්ෆර් බැක්ටීරියා සමග කොළ සල්ෆර් බැක්ටීරියා. මෙන්න ප්‍රභා ස්වයංපෝෂීන්. එතකොට කවුද ප්‍රභා විෂමපෝෂීන් වෙන්නේ? දම් සල්ෆර් නොවන බැක්ටීරියා. දම් සල්ෆර් නොවන බැක්ටීරියා. දම් සල්ෆර් නොවන බැක්ටීරියා. එහෙනම් අපිට ඉතුරුලා තින්නේ රසායනික ස්වයංපෝෂීන් ප්‍රසිද්ධයි දෙන්නා. එක්කෙනෙක් නයිට්‍රොසොමනාස් අනිත් එක්කෙනා නයිට්‍රෝබැක්ටර්. නයිට්‍රෝසොමනාස් නයිට්‍රෝබැක්ටර්. එහෙනම් මෙන්න මේ කතන්දරය අපි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මෙන්න මේ chart එකෙන්. මෙන්න මේ ටික වැදගත් වෙනවා. ස්වයංපෝෂී නම් කාබන් ඩයොක්සයිඩ්. ස්වයංපෝෂී නම් කාබන් ඩයොක්සයිඩ්. මතක තියාගන්නා විදිය. ප්‍රභානම් ආලෝකය. ප්‍රභානම් ආලෝකය. ප්‍රභානම් ආලෝකය. මෙන්න මේ කොටස් දෙක අපිට ලේසියෙන්ම මේකේ මතක තියාගන්න පුළුවන්. ඊළඟට අපි එන්නේ සුද්ධජීවීන් වර්ග කරනවා ඒගොල්ලන්ගේ ශ්වසනය මත පදනම් වෙලා. සුද්ධජීවීන් වර්ග කරනවා ඒගොල්ලන්ගේ ශ්වසනය මත පදනම් වෙලා. ඔගොල්ලෝ මේ සටහන සම්පූර්ණ කරගන්න. මේ සටහන සම්පූර්ණ කරගත්තාම අපි ඊගාවට ගමන් කරන්නේ ශ්වසනය මත පදනම් වෙලා සුද්ධජීවීන් වර්ග කරන එක. එහෙනම් මේ කොටස සම්පූර්ණ කිරීමක් කරගන්න. අපි ඊළඟට එන්නේ සුද්ධජීවීන්ගේ ශ්වසන විවිධත්වය ගැන කතා කරන්න. දැන් අපි හැමෝම ශ්වසනය කරනවනේ. මොකක්ද මේ ශ්වසනය කියන්නේ? ඇත්තටම ශ්වසනය කියන්නේ ඔක්සීකරණ ප්‍රතික්‍රියාවක්. එතකොට යම් යම් ජීවීන්ගේ සෛලයන් තුල පරිවෘත්තීය ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙනවා. මෙන්න මේ පරිවෘත්තීය ප්‍රතික්‍රියාවන් සිද්ධ කරලා ඒගොල්ලොන් ශක්තිය ලබා ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලිය සරලවම කියනවා ශ්වසනය කියලා. හරි. එහෙනම් මාතෘකාව ලියාගන්න සුද්ධජීවීන්ගේ ශ්වසනය කියලා. සුද්ධජීවීන්ගේ ශ්වසනය අපි පොඩි සටහනක් එකතු කරගන්නවා වර්ගීකරණයට ප්‍රථම. යන්නේ මේ විදිහට සුද්ධජීවීන් ඔවුන්ගේ ශෛලීය ක්‍රියාවන් සඳහා සුද්ධජීවීන් ඔවුන්ගේ ශෛලීය ක්‍රියාවන් සඳහා ශක්තිය ලබාගන්නේ කාබනික සංයෝග ඔක්සීකරණය කිරීමෙනි. කාබනික සංයෝග ඔක්සීකරණය කිරීමෙනි. මෙම ක්‍රියාවලිය ශ්වසනය ලෙස හඳුන්වනවා. එහෙනම් මෙන්න මේ ශ්වසනය සිදු කරන ක්‍රමවේද අනුව සුද්ධජීවීන් ඇත්තටම ඉන්නවා ප්‍රධාන කාණ්ඩ 4ක්. ශ්වසන ක්‍රියාවලිය මත පදනම් වෙලා අපි බෙදනවා ප්‍රධාන කාණ්ඩ 4කට. පළවෙනි කාණ්ඩයට අපි කියනවා ස්වායුක ජීවීන් කියලා. ස්වායුක සුද්ධජීවීන්. දෙවෙනි කාණ්ඩය නිර්වායක සුද්ධජීවීන්. තුන්වෙනි කාණ්ඩය ශුද්‍රවාතකාමී.
ස්වායුක ජීවීන්, නිර්වායක ජීවීන්, ශුද්ධවාතකාමී ජීවීන් සමග වෛකල්පික නිර්වායක ජීවීන්. වෛකල්පික නිර්වායක සුද්ධජීවී. එහෙමනම් ලියමු අපි සුද්ධජීවීන්ගේ ශ්වසන විවිධත්වය අනුව අලුත් ඡේදයකින් පටන් ගෙන ලියනවා නම් වඩාත් හොඳයි. සුද්ධජීවීන්ගේ ශ්වසන විවිධත්වය අනුව ප්‍රධාන කාණ්ඩ හතරකි. සුද්ධජීවීන්ගේ ශ්වසන විවිධත්වය අනුව ප්‍රධාන කාණ්ඩ හතරකි. ලියාගන්න පළවෙනි එක ස්වායුක ජීවීන්. අංක 1 ස්වායුක ජීවීන්. මේ අංක 1 ස්වායුක ජීවීන්. अंक 2 अंक 1 स्वायक जीवीन. अंक 2 निर्वायक जीवीन. अंक 2 निर्वायक जीवीन. अंक 2 निर्वायक जीवीन. अंक 3 शुद्र वातकामी जीवीन. अंक 3 शुद्र वातकामी जीवीन. अंक 4 वैकल्पिक निर्वायुक जीवीन. अंक 4 वैकल्पिक निर्वायुक जीवीन. එහෙනම් ස්වායුක ජීවීන් ඉන්නවා, නිර්වායක ජීවීන් ඉන්නවා, ශුද්ධවාතකාමීන් ඉන්නවා, වෛකල්පික නිර්වායක ජීවීන් ඉන්නවා. හරි. අපි බලමු මෙන්න මේ අතරින් ස්වායුක සුද්ධ ජීවීන් කවුරුන්ද කියලා. එhmenan ඊගාව මාතෘකාව කරගන්න स्वायुक जीवीन. स्वायुक जीवीन. स्वायुक जीवीन. යම්කිසි ජීවියෙකුගේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනම නම් දැන් අපිට ඔක්සිජන් අත්‍යවශ්‍යයි. ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනවා නම් ඒ අයට කියනවා ස්වායුක ජීවීන් කියලා. ලියමු එනම් ස්වායක ජීවීන් යටතේ යම් සුද්ධ ජීවියෙකුගේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා යම් සුද්ධ ජීවියෙකුගේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වේ නම් එම ජීවියා ස්වායුක වේ. ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් අපි යාට කියනවා ස්වායුක ජීවියෙක් කියලා. ලියන්න උදාහරණ ඇසිටෝබැක්ටර්. පළවෙනි උදාහරණයේ ඇසිටෝබැක්ටර් විනාකිරි අතන් දුවමනා වෙනවා. මෙන්න මේ ඇසිටෝබැක්ටර්. දෙවෙනි එක්කෙනා ඒ විදියමයි හැබැයි නම වෙනස්. ඇසෝටෝබැක්ටර්. පළවෙනි එක්කෙනා ඇසිටෝබැක්ටර්, දෙවෙනි එක්කෙනා ඇසෝටෝබැක්ටර්. අපිට සුද්ධ ජීවීන් ආශ්‍රිත කර්මාන්ත වලදී විවිධාකාරයේ බැක්ටීරියාවන් හම්බ වෙනවා. එතකොට අපි ඒගොල්ලන්ගේ ශ්වසන ආකාරය ගැන සඳහන් කරනවා. දැනට පාඩමේ ආරම්භය නිසා මෙන්න මේ උදාහරණ දෙකක් විතර මතක තියාගත්තා නම් ඇති. එහෙනම් ස්වායුක සුද්ධ ජීවීන් සඳහා උදාහරණ වෙනවා ඇසිටෝබැක්ටර් එක්කෙනෙක්, අනිත් එක්කෙනා තමයි ඇසෝටෝබැක්ටර්. අපි කියනවා දෙවන සුද්ධ ජීවී කාණ්ඩය ඒගොල්ලන්ට අපි කියනවා නිර්වායක ජීවීන් කියලා. එනම් මාතෘකා කරගන්න නිර්වායක සුද්ධ ජීවීන්.
නිර්වායක ශුද්ධ ජීවීන්. නිර්වායක ශුද්ධ ජීවීන්. නිර්වායකයි කියලා කියන්නේ මොකක්ද? ස්වායුකයි කියන්නේ ඔක්සිජන් තියෙන පරිසර වල ජීවත් වෙන අය. නිර්වායකයි කියන්නේ මේගොල්ලන්ගේ පරිවෘත්තීය ක්‍රියාවන් සිදු කිරීම සඳහා ඔක්සිජන් වල අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද්ද නිර්වායකයි කියලා කියන්නේ? මෙන්න මේ සුද්ධජීවී සෛලවල පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ඔක්සිජන් අවශ්‍ය නොවන ජීවීන් තමයි අපි කියන්නේ මොනුන් කියලාද? නිර්වායක සුද්ධජීවීන් කියලා. එහෙනම් ලියමු සටහන මාතෘකාව ලියා ගන්න නිර්වායක සුද්ධජීවීන් ලියා ගන්න සටහන. සෛලීය පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා සෛලීය පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා සෛලීය පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ඔක්සිජන් භාවිතා නොකරනු ලබන ජීවීන් ඔක්සිජන් භාවිතා නොකරනු ලබන ජීවීන් එහෙම නැත්නම් ඔක්සිජන් ප්‍රයෝජ්‍ය නොකරන ජීවීන් ඔක්සිජන් භාවිතා නොකරනු ලබන ජීවීන් නිර්වායක සුද්ධජීවීන් වේ. නිර්වායක සුද්ධජීවීන් වේ. නිර්වායක සුද්ධජීවීන් වේ. අපි මේගොල්ලන්ට නිර්වායක සුද්ධජීවීන්ට තියෙන ප්‍රසිද්ධම උදාහරණය තමයි සිලබස් එකේ ක්ලොස්ට්‍රිඩියම්. ක්ලොස්ට්‍රිඩියම් තමයි ප්‍රසිද්ධම එක්කෙනා. ඊළඟට අපිට කර්මාන්තයක් කරනවා ජීවායු නිෂ්පාදනය කියලා. ඒ ජීවායු නිෂ්පාදනයේදී හම්බ වෙනවා මෙතනකොකස් කියන කාණ්ඩය. එහෙනම් මම එයත් ලියන උදාහරණයක් විදිහට මෙතනොකොකස්. එම්නම් අනිවාර්ය නිර්වායක සුද්ධජීවීන්. එහෙම නැත්නම් නිර්වායක සුද්ධජීවීන් යටතට ක්ලොස්ට්‍රිඩියම් සහ මෙතනකොකස් උදාහරණ විදිහට සඳහන් කරගන්න. එහෙනම් ස්වායුක කතා කරා ස්වායුක ජීවීන් කියන්නේ කවුරුන්ද? ඔක්සිජන් භාවිත කරන අය පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා. උදාහරණ ඇසිටෝබැක්ටර් සහ ඇසොටෝබැක්ටර්. ඊළඟට නිර්වායක සුද්ධජීවීන් කතා කරා උදාහරණ වෙනවා. ඒගොල්ලන් නිර්වායකයි කියන්නේ ඒගොල්ලන්ගේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ඔක්සිජන් යොදා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ක්ලොස්ට්‍රිඩියම් සහ මෙතනකොකස් කියන කාණ්ඩ දෙක. අපි එනවා තුන්වෙනි කාණ්ඩය. මම තුන්වෙනි කාණ්ඩයේ විදිහට ඕගොල්ලන්ට දුන්නේ ශුද්ධවාතකාමී කියන කාණ්ඩය. ශුද්ධවාතකාමී. ශුද්ධවාතකාමී ජීවීන්. කවුද මේ ශුද්ධවාතකාමී ජීවීන් කියලා කියන්නේ? මේගොල්ලන්ට ඔක්සිජන් ඕනේ. හැබැයි ඉතාමත්ම සුළු ප්‍රමාණ වලින් තමයි අවශ්‍ය වෙන්නේ. ඔක්සිජන් ඕනේ ඉතාමත්ම සුළු ප්‍රමාණ වලින් ඕන වෙන්නේ. උදාහරණයක් විදිහට අපි මීකිරි කර්මාන්තයේ යෝගට් කර්මාන්තයේදී භාවිතා කරන ලබන බැක්ටීරියාවන් අයත් වෙන්නේ ශුද්ධවාතකාමීන් විදිහට. ඉතින් මේගොල්ලන්ට ඔක්සිජන් ඉතාමත්ම අඩු පරිසරවල තමයි ජීවත් වෙන්නේ ශුද්ධවාතකාමී. එහෙනම් ලියමු තම පරිවෘත්තීය ක්‍රියාවන් ඉතා අඩු ඔක්සිජන් සහිත පරිසර පද්ධතිවලදී ඉතා අඩු ඔක්සිජන් සහිත පරිසර පද්ධතිවලදී සිදු කරනු ලබන ජීවීන්ය ඉතාමත්ම අඩු පරිසර පද්ධතිවලදී සිදු කරන ලබන ජීවීන් තමයි අපි කියන්නේ ශුද්ධවාතකාමීන් කියලා. මේගොල්ලන්ට උදාහරණ තමයි ලැක්ටෝබැසිලස් කාණ්ඩයේ දිලියන. ලියමු උදාහරණ. ලැක්ටෝබැසිලස්. ලැක්ටෝබැසිලස්. යෝගට් හදන්න ගන්නවා ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව. ලැක්ටෝබැසිලස්. එන්නේ නම් අවසාන කාණ්ඩය අපි කතා කරන්නේ වෛකල්පික නිර්වායක ජීවීන්. වෛකල්පික නිර්වායක ජීවීන්.
වෛකල්පික නිර්වායක ජීවීන්. මේගොල්ලන්ගේ විශේෂත්වයක් තියෙනවා. ගොඩාක් වෙලාවට මේගොල්ලන්ගේ වර්ධනය වගේ ක්‍රියාවන් සඳහා ඔක්සිජන් සහිත පරිසර තත්ත්ව අවශ්‍ය වෙනවා. නමුත් ජීවිතයේ පරිණත අවධියේදී ඔක්සිජන් නැති වුණත් ඒ පරිසර පද්ධතියට අනුගතව ජීවත් වෙනවා. එහෙනම් ඔක්සිජන් සහිත මෙන්ම ඔක්සිජන් රහිත පරිසර පද්ධතිවලදී මේගොල්ලන් තම පරිවෘත්තීය ක්‍රියාවන් සිද්ධ කරනවා. එවැනි ජීවීන්ට අපි කියනවා වෛකල්පික නිර්වායක ජීවීන් කියලා. right මාතෘකා ලියා ගන්න වෛකල්පික නිර්වායක ජීවීන්. අපි ලියමු මෙහෙම. තම පරිවෘත්තීය ක්‍රියාවන් ඔක්සිජන් සහිත පරිසර තත්ත්වවලදී මෙන්ම ඔක්සිජන් රහිත පරිසර පද්ධතිවලදී සිදු කරනු ලබන ජීවීන්ය. ඔක්සිජන් සහිත පරිසර පද්ධතිවලදී වගේම ඔක්සිජන් රහිත පරිසර පද්ධතිවලදී මෙන්න මේගොල්ලෝ ජීවත් වෙනවා. මේකට හොඳම උදාහරණය තමයි ඊස්ට්. ලියා ගන්න උදාහරණය ඊස්ට්. මෙයාගේ විද්‍යාත්මක නාමය එන්නේ සැකරොමයිසිස් කියලා. හරියටම ගත්තොත් සැකරොමයිසිස් සර්වීසියේ කියන එක තමයි විද්‍යාත්මක නාමය. අපි දැනට ලියාගමු සැකරොමයිසිස් කියලා. එහෙනම් නිර්වායක කතා කරා, ස්වායක කතා කරා. දැන් කතා කරන්නේ වෛකල්පික නිර්වායක. උදාහරණය වෙනවා ඊස්ට් සැකරොමයිසිස්. එහෙනම් මෙන්න සුද්ධජීවීන්ගේ පොදු ලක්ෂණ කිහිපයක් ශ්වසන විවිධත්වයේ සහ පෝෂණ විවිධත්වයේ මත සුද්ධජීවීන් වර්ග කරපු ආකාරය. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුද්ධජීවී කාණ්ඩ දෙකක් ප්‍රධාන වශයෙන් බැක්ටීරියා සහ දිලීර ඒවායේ පොදු ව්‍යුහාත්මක ලක්ෂණ තමයි මම ඊගාව කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි දැන් අපි කතා කරන්න ලැහැත් වෙන්නේ එක් සුද්ධජීවී කාණ්ඩයේ දර්ශීය ලක්ෂණ පිළිබඳව. මම ඉස්සල්ලාම ඔයගොල්ලන්ට අරගෙන තිනවා බැක්ටීරියා සෛලයක්. ඔයගොල්ලන්ට උපසරහණක් තියෙනවා බෝඩ් එකේ පේනවා. මම මේ ඇඳලා තින්නේ දර්ශීය බැක්ටීරියා සෛලය. ඔයගොල්ලෝ පළවෙනියටම මෙන්න මේ බැක්ටීරියා සෛලය සටහන් පොතේ ඇඳ ගන්න සිද්ධ වෙනවා. කළු පාටින් පිටතින්ම දක්වලා තිනවා සෛල පිටිය විදිහට මම අරන් තියන්නේ. මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ ප්ලාස්මා පටලය. ඇතැම් බැක්ටීරියා වල සෛල පිටියට පිටතින් දැඩි ඝන ආවරණයක් තියෙනවා. ඒකට අපි කියනවා පේටිකාව කියලා. මම මේකේ පේටිකාවක් ඇඳලා නැහැ. ඊගොඩ මේ නියස්ටික ද්‍රව්‍ය තමයි මේ කළු පාටට නූලක් වගේ ඇඳලා දෙන්නේ. ඇත්තට මේක වෘත්තාකාර DNA අණුවක්. ඊළඟට නියස්ටික අණු වර්ගයක්ම තමයි චක්‍රීය DNA අණුවක් විදිහට දක්වලා තිනවා. ඒකට අපි කියනවා ප්ලාස්මිඩයක් කියලා. ඊළඟට සයිලෝප්ලාස්මය තමයි මේ සුදු පාටට තියෙන්නේ. ඒ සයිලෝප්ලාස්මයේ පුරා විසිරලා තියෙනවා. රයිබෝසෝම තමයි මේ තිත් වලින් දක්වන්නේ. මේ දක්වලා තින්නේ වොලියුටින් කණිකා හෙවත් ආහාර කණිකා. එhmenan මෙන්න මේ රූපසරහනේ කොටස් ටික මම දැන් නම් කරන්නයි සූදානම් වෙන්නේ. ඕගොල්ලන්ට මේ රූපසරහන ටිකක් පැහැදිලිව ඇඳගෙන මෙන්න මේ කොටස් ටික අපි නම් කරමු. මොනවාද මේ කොටස් කියලා? බැක්ටීරියා සෛලයක්. මේ ඇඳලා තියෙන්නේ දර්ශීය බැක්ටීරියා සෛලයක්. දර්ශීය බැක්ටීරියා සෛලයක් කියන එකෙන් අදහස් වෙන්නේ බැක්ටීරියාවන්ගේ විවිධත්වයේ තියෙන ගුණයක්. එතකොට ඒ සියලුම බැක්ටීරියාවන්ට පොදු ලක්ෂණ ටික තමයි දක්වලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම නියස්ටික ද්‍රව්‍ය හැම බැක්ටීරියාවටම පොදුයි. හැබැයි මෙතන මේ ප්ලාස්මිඩ දක්වලා තියෙනවා. ප්ලාස්මිඩ හැම බැක්ටීරියාවකම නැහැ. ඇතැම් බැක්ටීරියාවල පමණයි තියෙන්නේ. එතකොට මේ බැක්ටීරියා සෛලයක රූපසරහනකින් අපිට පොදුවේ බැක්ටීරියාවක් කියන්නේ මොකක්ද කියන එක වටහා ගැනීම පමණයි සිදු කරන්න පුළුවන් වෙන්නේ. ඒ අරුණාම විවිධාකාරයේ බැක්ටීරියා ඉන්නවා. ඒගොල්ලන්ට ආවේනික ලක්ෂණ තියෙනවා. හැබැයි ඒවා අපි මෙතෙන්දී
කතා කරන්න යෑමක් විස්තර කිරීමක් සිදු කරන්නේ නැහැ. මම රූපසරහන නම් කරන්නම්. ඔයගොල්ලෝ රූපසරහන ඇඳ ගන්න නැතයි කියලා මම විශ්වාස කරනවා. අපි රූපසරහන නම් කරොත් මෙන්න මේ අංක 1 විදිහට දක්වන්නේ මං කශිකාව. අංක 1 විදිහට දක්වන්නේ කශිකාව. අංක 2 මං ගන්නවා සෛල බිත්තිය විදිහට. ඇතැම් බැක්ටීරියා වල මේ සෛල බිත්තියට පිටතින් කෝස්ටේ එහෙම නැත්නම් පේටිකාව කියලා වෙනම ආවරණයක් තියෙනවා. මම මෙහි ඒක ඇඳලා නැහැ. අංක 2 ඇත්තටම තියෙන්නේ කුඩා කෙඳි වර්ගයක් ඒවලට අපි කියනවා පිලි කියලා. අංක 2 පිලි. අංක 3 මම ගන්නවා බලන්න මේ පිලි කියන්නේ මේ කෙඳි කෙඳි වගේ ඒවා. අංක 3 සෛල බිත්තිය. අංක 3 සෛල බිත්තිය. අංක 4 මේ නිල් පාටින් සෛලප්ලාස්මය වට කරලා තියෙනවා. අංක 4ට අපි කියනවා ප්ලාස්මා පටලය. ප්ලාස්මා පටලය. අංක 5 සෛලයේ මැද්දේ අපි කියනවා සෛල ප්ලාස්මය. අංක 5 සෛල ප්ලාස්මය. අංක 5 සෛල ප්ලාස්මය. අංක 6 න්‍යෂ්ටික ද්‍රව්‍ය චක්‍රීය DNA අණුව. එහෙම නැත්නම් අපි කියනවා DNA න්‍යෂ්ටික ද්‍රව්‍ය කියලා නම් කරමු. මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා කිසිම පටලැමි ආවරණයක් නැති හින්දා මේගොල්ලන්ගේ ප්‍රාග්න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් තියෙන බව අමුතුවෙන් කිය යුතු නැහැ. අපි ගන්නවා අංක 7. අංක 7 ප්ලාස්මිඩය. අංක 7 මම නම් කරනවා ප්ලාස්මිඩය විදියට. අංක 8 රයිබෝසෝම. අංක 9 ආහාර කණිකා. ඇත්තට මේගොල්ලන්ගේ වොලියුටින් ආහාර කණිකයි තියෙන්නේ. මං නම් කරන්නම් පොදුවේ ආහාර කණිකා කියලා. එහෙනම් මෙන්න බැක්ටීරියා සෛලයක අඩංගු වෙන කොටස් ටික. කශිකාව, පිලි, ඊට පස්සේ සෛල බිත්තිය, ප්ලාස්මා පටලය, සෛල ප්ලාස්මය, න්‍යෂ්ටික ද්‍රව්‍ය. මේ පැත්තට આવත් රූපසරහනේ මෙතන තියෙනවා ප්ලාස්මිඩය, රයිබෝසෝම. මේ රයිබෝසෝමේ 70 රයිබෝසෝම ප්‍රාග්න්‍යෂ්ටික වන නිසා මෙතන තියෙනවා ආහාර කණිකා. එහෙනම් මෙන්න දර්ශීය බැක්ටීරියා සෛලයක නම් කරපු දල රූප සටහන. ඔයගොල්ලෝ මේ කොටස් ටික සම්පූර්ණ කරගත්තා නම් අපිට යන්න පුළුවන් නෝට් එක මේ විදියට. අපි සටහන සම්පූර්ණ කරගමු තරු ලකුණු දාලා. ලියන්නේ නම් රූප සටහන යටින් පළවෙනි තරු ලකුණ. පළවෙනි තරු ලකුණ විදියට. මේගොල්ලෝ පෘථිවියේ බහුලවම ජීවත් වෙන ජීවී කාණ්ඩය වෙනවා. බැක්ටීරියාවන් තමයි පෘථිවියේ වඩාත් බහුල ජීවී කාණ්ඩය වෙන්නේ. එහෙනම් ලියමු පළවෙනි තරු ලකුණ. පෘථිවියේ වඩාත් බහුල ජීවීන් කාණ්ඩයයි. ඊට පළවෙනි තරු ලකුණ. පෘථිවියේ වඩාත් බහුල ජීවීන් කාණ්ඩයයි. පෘථිවියේ වඩාත් බහුල ජීවීන් කාණ්ඩයයි. පෘථිවියේ වඩාත් බහුල ජීවීන් කාණ්ඩයයි. අපි දෙවෙනි කාරණාව විදිහට කතා කරන්නේ බැක්ටීරියා සෛලයක න්‍යෂ්ටික ද්‍රව්‍ය. ඔයගලන්ට පේනවා මේ බැක්ටීරියා සෛලයක න්‍යෂ්ටික ද්‍රව්‍ය තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මෙන්න මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය ගත්තාම මෙන්න මෙයා වෘත්තාකාර DNA අණුවක්. හැබැයි පටල දෙකකින් සමන්විත මේ ආකාරයට. එතන මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා පටලමේ ආවරණ වලින් සමන්විත වෙලා නැහැ. පටන වලින් ආවරණ වලින් සමන්විත වෙලා නැති නිසා අපි මෙයාට කියනවා ප්‍රාග්න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් දරන්නේ කියලා. එහෙනම් අපි ලියමු දෙවෙනි කාරණාව. න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා පටලමය ආවරණයක් නොපිහිටයි. න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා පටලමය ආවරණයක් නොපිහිටයි. න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා
පටලමය ආවරණයක් නොපිහිටයි. එනම් ප්‍රාග්ඥස්ටික වේ. න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා පටලමය ආවරණයක් පිහිටන්නේ නැහැ. ඒ හින්දා අපි කියනවා ප්‍රාග්ඥස්ටිකයන් කියලා. එතකොට මෙන්න මේ කියන ප්‍රාග්ඥස්ටිකයින් කිසිම අවස්ථාවක සෛල පටක ලෙස සංවිධානය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සරලවම කිව්වොත් මේගොල්ලන්ගේ බහුසෛලික අවස්ථා බලා ගන්න බෑ. දැන් අපේ ඇඟේ ගත්තාම අපේ ඇඟේ සෛල අතිවිශාල ප්‍රමාණයක් ඒකරාශී වෙලා අපි බහුසෛලිකයින් විදියට ඉන්නවා. මේ ප්‍රාග්ඥස්ටිකයින් බහුසෛලිකයන් නෙවෙයි. එහෙනම් ඒගොල්ලෝ කොහොමද ඉන්නේ? තනි සෛල විදියට තමයි ඉන්නේ. මේගොල්ලෝ ඉන්නේ තනි සෛල විදියට. ඒ තනි සෛල විදියට ඉන්න අයට අපි කියනවා ඒක සෛලිකයන් කියලා. එහෙනම් මේගොල්ලෝ ඒක සෛලිකාකාරව ඉන්නවා. ඒක සෛලිකාකාරව ඉන්නවා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ සෛල එකිනෙකට මේ ආකාරයට සම්බන්ධ වෙලා බහුසෛලීය නොවන සෛල සමූහයක් දකින්න පුළුවන්. අන්න එවැනි ආකාරවලට අපි කියනවා ගණාවාසයක් කියලා. එහෙනම් මේගොල්ලන්ගේ අපිට බලා ගන්න පුළුවන්නේ එක්ක ඒක සෛලිකාකාරය නැත්නම් සෛල සමූහයක් එකතු වෙලා තනි සෛල සමූහයක් එකතු වෙලා එකට ඇලිලා වගේ ජීවත් වෙනවා. ඒකට කියනවා ගණාවාස ආකාරය කියලා. එහෙනම් ලියමු අපි තුන්වෙනි කාරණේ විදියට ඒක සෛලික හෝ ගණාවාස ලෙස දක්නට ලැබේ. ඒක සෛලික හෝ ගණාවාස ලෙස දක්නට ලැබේ. ඒක සෛලිකාකාරී ඉන්නවා. එහෙම නැත්නම් ගණාවාස කියන්නේ සෛල සමූහයක් එකතු වෙලා තනි ජීවියා විදිහට ජීවත් වෙන ඔක්කොම එකට එකතු වෙලා ඒක සෛලික හෝ ගණාවාස ආකාර විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ බැක්ටීරියා සෛලයක් ගත්තාම දැන් මම මෙතන ඇඳලා තින්නේ ගෝලාකාර බැක්ටීරියා සෛල. සමහරක් අය ඉන්නවා දණ්ඩාකාර බැක්ටීරියා සෛල. මෙන්න මේගොල්ලන්ගේ සෛලයේ පිටතින්ම තියෙනවා සෛල බිත්තිය. මෙන්න මේ සෛල බිත්තියේ අඩංගු වෙනවා සංඝටකයක්. සාමාන්‍යයෙන් ශාක සෛල බිත්තියක සෙලියුලෝස් තියෙනවා, පෙක්ටින් තියෙනවා. සතුන්ගේ සෛල බිත්තිය පිහිටන්නේ නැහැ. බැක්ටීරියා සෛලයක මෙන්න මේ සෛල බිත්තියේ අඩංගු වෙන රසායනිකයට අපි කියනවා පෙප්ටිඩෝග්ලයිකෑන් කියලා. පෙප්ටිඩෝග්ලයිකෑන්. එහෙනම් අපි තුන්වෙනි කාරණා විදියට ලියාගන්නේ නැත්නම් ඊගාව කාරණා විදියට ලියාගන්නේ හතරවෙනි එක මේගොල්ලන්ගේ සෛල බිත්තියේ සංඝටක ගැන. ලියමු ඊගාව කාරණාව. බැක්ටීරියා සෛලවල හැඩය තීරණය කරන සෛල බිත්තිය. බැක්ටීරියා සෛලවල හැඩය තීරණය කරන සෛල බිත්තිය මම බෝඩ් එකේ ලියලා තියෙනවා බලා ගන්න. පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත වේ. සෛල බිත්ති ප්‍රධාන සංඝටකයක් වෙනවා පෙප්ටිඩෝග්ලයිකෑන් කියන එක. එතකොට මෙන්න මේ පෙප්ටිඩෝග්ලයිකෑන් සංයුතිය 10%කට වඩා වැඩිපුර තියෙනවා නම් අපි ඒ බැක්ටීරියාව නම් කරනවා ග්‍රෑම් ධන බැක්ටීරියා ලෙස. පෙප්ටිඩෝග්ලයිකෑන් සංයුතිය 10%ට වඩා අඩු අගයක තියෙනවා නම් මේ තියෙන්නේ වැඩි අගයක. මේ අය නම් කරනවා ග්‍රෑම් ඍණ බැක්ටීරියා විදියට. ග්‍රෑම් ධන බැක්ටීරියා සහ ග්‍රෑම් ඍණ බැක්ටීරියා විදියට නම් කරනවා. එහෙනම් ඒකටම අපි ලියමු පොඩි ඉරි කැල්ලක් ගහලා යටින් ලියමු. සෛල බිත්තියේ පෙප්ටිඩෝග්ලයිකෑන් සංයුතිය සෛල බිත්තියේ පෙප්ටිඩෝග්ලයිකෑන් සංයුතිය 10%ට වඩා වැඩි අගයක් ගනී නම්
100ට 10ට වඩා වැඩි අගයක් ගනී නම් ඒ කියන්නේ පෙප්ටිඩෝ ග්ලයිකන් ටිකක් වැඩිපුර තියෙනවා. පෙප්ටිඩෝ ග්ලයිකන් සංයුතිය 100ට 10ට වඩා වැඩි අගයක් ගනී නම් ග්‍රෑම් ධන බැක්ටීරියා ලෙසත් පෙප්ටිඩෝ ග්ලයිකන් සංයුතිය 100ට 10ට වඩා අඩුයි නම් පෙප්ටිඩෝ ග්ලයිකන් සංයුතිය 100ට 10ට වඩා අඩුයි නම් ග්‍රෑම් ඍණ බැක්ටීරියා ලෙසත් වර්ග කරනු ලැබේ. ග්‍රෑම් ඍණ බැක්ටීරියා ලෙසත් වර්ග කරනු ලැබේ. ඊළඟට අපි කතා කරන්නේ සෛල බිත්තිය ගැන කතා කරා. සමහරක් බැක්ටීරියාවල මේ අංක 1 දාලා තින්නේ සෛල බිත්තිය. මේ සෛල බිත්තියට පිටතින් තියෙනවා වෙනමම කොපුවක් වගේ එකක්. මෙන්න මේ සෛල බිත්තියට පිටතින් පවතින මෙන්න මේ කොපුව වගේ එකට අපි නමක් දෙනවා පේටිකාව කියලා. ඇතැම් පොත්වල කෝෂ්ඨය, ප්‍රාවරය කියන නම් වලිනුත් හඳුන්වනවා. මේක හැම බැක්ටීරියා සෛලයකම පිහිටන්නේ නැහැ. ලියමු නම් මේ විදිහට ඊගව කරුණ ඇතැම් බැක්ටීරියා සෛලවල සෛල බිත්තියට පිටතින් ඇතැම් බැක්ටීරියා සෛලවල සෛල බිත්තියට පිටතින් පොලිසැකරයිඩමය සෛල බිත්තියට පිටතින් පොලිසැකරයිඩමය කොපුවක් පිහිටයි. පොලිසැකරයිඩමය කොපුවක් පිහිටයි. එතන මේ පොලිසැකරයිඩමය කොපුව ඇවිල්ලා ඊටාත්ම දැඩි ඝනකමකින් යුක්තයි. ඒ හින්දා බැක්ටීරියා සෛලයක අහිතකර තත්ත්වවලට ඔරොත්තු දීම සඳහා මේක වැදගත් වෙනවා. මෙය ප්‍රාවරය ඇලයිරක් පේටිකාව ලෙස හඳුන්වනු ලැබේ. එහෙනම් මේක හැම බැක්ටීරියා සෛලයකම නැති බව මතක තියාගන්න. එහෙනම් පේටිකාවේ ඊට පස්සේ තියෙනවා සෛල බිත්තියට ඇතුළතින් තියෙනවා ප්ලාස්මා පටලය. මේ ප්ලාස්මා පටලය ඇවිල්ලා වරණීය පාරගම්‍ය පටලයක්. මෙන්න මේ ප්ලාස්මා පටලය වරණීය පාරගම්‍ය පටලයක්. මොකද මේ වරණීය කියන්නේ? වරණීය පාරගම්‍ය පටලයක්. මේ වරණීය පාරගම්‍ය පටලයක් කියන්නේ මේ ප්ලාස්මා පටලයට සෛලය තුලට සහ සෛලයෙන් පිටතට ද්‍රව්‍ය ගමන් කිරීම පාලනය කරන්න පුළුවන්. සෛලය තුලට සහ සෛලය පිටතට ද්‍රව්‍ය ඇතුළට ගමන් කිරීම සහ එළියට ගමන් කිරීම පාලනය කරන්න පුළුවන්. එයාට තෝරා බේරගත්ත ද්‍රව්‍යයන් සඳහා විතරයි පරිවහණය කිරීමට අවස්ථාව ලබා දෙන්නේ. එහෙනම් මේකට කියන අපි වරණීය පාරගම්‍ය පටලයක් කියලා. ගන්න ඊගාව අංකයේ විදියට සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලය පිහිටයි. සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලයක් පිහිටනවා. සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලය පිහිටයි. එය වරණීය පාරගම්‍ය පටලයක් වේ. වෙනවා. එහෙනම් ඊගාවට තියෙන්නේ ප්ලාස්මා පටලයට ඇතුළතින් පිහිටන සෛල ප්ලාස්මය ගැන කතා කරන්න. ප්ලාස්මා පටලයට ඇතුළතින් පිහිටනවා සෛල ප්ලාස්මය. මෙන්න මේ සෛල ප්ලාස්මය ශූන්‍යාෂ්ටික සෛලයක සෛල ප්ලාස්මය තරම් සංකීර්ණ සෛල ප්ලාස්මයක් නෙමෙයි. මේ සෛල ප්ලාස්මය පුරා රයිබෝසෝම වගේ ද්‍රව්‍ය විසිරලා තිනවා. හැබැයි පටල මේන් රේඛා පිටන්නේ නැහැ.
අපි එනවා එතෙන්ට ඊගාව අංකය. ප්ලාස්මා පටලයට ඇතුළතින් සෛල ප්ලාස්මය පිහිටයි. ප්ලාස්මා පටලයට ඇතුළතින් එනම් සෛල ප්ලාස්මය පිහිටයි. එතකොට මේ සෛල ප්ලාස්මය ගත්තාම ඒකේ මධ්‍යයට වෙන්න තමයි ඔය නියුක්ලියෝටයිඩ් හේවත් න්‍යෂ්ටික ද්‍රව්‍ය පිහිටන්නේ. ඊට අමතරව මෙයාගේ බලා ගන්න පුළුවන් රයිබෝසෝම. ඒ රයිබෝසෝම S70 රයිබෝසෝම වෙනවා. ඒකටම ලියමු අපි සෛල ප්ලාස්මය තුල න්‍යෂ්ටික ද්‍රව්‍ය ආහාර කණිකා න්‍යෂ්ටික ද්‍රව්‍ය ආහාර කණිකා සහ රයිබෝසෝම විසිරී ඇත. න්‍යෂ්ටික ද්‍රව්‍ය ආහාර කණිකා සහ රයිබෝසෝම විසිරී ඇත. රයිබෝසෝම තියෙනවා. ඊළඟ කරුණ විදියට අපි ගමු මෙන්න මේ සෛලප්ලාස්මය තුල පටලමේ ඉන්ද්‍රියකා කිසිවක් පිටන්නේ නැහැ. ඒක ප්‍රාග්ඥාස්ටික ලක්ෂණයක් වෙනවා. ලියන්න ඊගාව කරුණ විදියට සෛලප්ලාස්මය තුල පටලමය ඉන්ද්‍රියකා කිසිවක් නොපිහිටයි. සෛලප්ලාස්මය තුල පටලමය ඉන්ද්‍රියකා කිසිවක් නොපිහිටයි. ඊළඟට අපි මේ සෛලප්ලාස්මයේ සංයුතිය ගත්තොත් එහෙම මේකේ තියෙනවා ප්‍රෝටීන තියෙනවා. ලිපිඩ තියෙනවා. කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඊගාවට අකාබනික අයන තියෙනවා. ඊගාවට ජලය තියෙනවා. එහෙනම් අපි ලියමු ඊගාව අංකයේ විදියට සෛලප්ලාස්මය ප්‍රෝටීන ලිපිඩ කාබෝහයිඩ්‍රේට අකාබනික අයන සහ ජලය සමන්විත වෙන අකාබනික අයන සහ ජලය සමන්විත වන සංකීර්ණ නොවන ජලය සමන්විත වන සංකීර්ණ නොවන සෛල ප්ලාස්මයකි. ජලය සමන්විත වන සංකීර්ණ නොවන සෛල ප්ලාස්මයක් තමයි බැක්ටීරියා සෛල වලට තියෙන්නේ. ඊළඟ කරුණ විදියට ගන්න අපි සෛල ප්ලාස්මයේ පවතින රයිබෝසෝම සහ ආහාර කණිකා සම්බන්ධය. ලියමු ඊගාව කරුණ. මං කිව්වා ඉස්සෙල්ලත් මේගොල්ලන්ගේ තියෙන්නේ S70 රයිබෝසෝම කියලා. සාමාන්‍යයෙන් ශූන්‍යාෂ්ටික සෛලවල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ S80 රයිබෝසෝම. බැක්ටීරියා සෛලවල තියෙන්නේ S70 රයිබෝසෝම. ලියන්න ඊගාව කරුණ විදියට සෛල ප්ලාස්මය පුරා රයිබෝසෝම විසිරී පවතී. සෛල ප්ලාස්මය පුරා රයිබෝසෝම විසිරී පවතී. ඒවා S70 රයිබෝසෝම වේ.
ඒවා S70 රයිබෝසෝම වේ. ඊළඟට මේගොල්ලන්ගේ සෛල ප්ලාස්මයේ තියෙනවා සංචිත ආහාර. මෙන්න මේ සංචිත ආහාර අපි හඳුන්වනවා අකාබනික ෆොස්ෆේට් විදියට. ඒවට කියනවා වොලියුටින් කණිකා කියලා. වොලියුටින් කණිකා. එහෙනම් ලියන්නේ ඊගාව කරුණ සෛල ප්ලාස්මයේහි සංචිත ද්‍රව්‍ය ලෙස අකාබනික ෆොස්ෆේට පිහිටයි. ඒවා අකාබනික ෆොස්ෆේට පිහිටයි. ඒවා වොලියුටින් කණිකාවේ. බෝඩ් එකේ ලියලා තියෙන ඕගලන්ට පේනවා. වොලියුටින් කණිකාවේ. ඒවා වොලියුටින් කණිකාවේ. අපි සුද්ධජීවීන් වර්ග කරද්දී වර්ග කරා ඇතැම් අය ඉන්නවා ප්‍රභා සංශ්ලේෂක වෙනවා. සාමාන්‍ය ශාකයක් ප්‍රභා සංශ්ලේෂණය කිරීම සඳහා හරිත අප්‍රද යොදා ගන්නවා. ඒවා හරිත ලව තුර පීරනවා. මෙන්න මේගොල්ලන්ගේ මෙන්න මේ ප්ලාස්මා පටලයේ ආශ්‍රිතව බැක්ටීරියා ක්ලෝරෝෆිල් නැමැති ද්‍රව්‍ය පීඩනවා. ඒවා මගින් මොකද කරන්නේ මේගොල්ලෝ? ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණ උපස්සරයේ විදියට බැක්ටීරියා ක්ලෝරෝෆිල් අඩංගු වන සෛලප්ලාස්මයේ ක්‍රියාත්මක වෙලා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට දායක වෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ ශ්වසනය සිද්ධ වෙන්නේ මෙන්න මේ ප්ලාස්මා පටලයේ ආශ්‍රිතව. එහෙනම් අපි මේ කරුණු දෙක තමයි ඊගාවට ගන්න ලැහැත්ති වෙන්නේ. ලියන්න එහෙනම් ඊගාව කරුණ ඇතැම් බැක්ටීරියාවල ප්ලාස්මා පටලයේහි ප්‍රභා සංශ්ලේෂක වර්ණක පිහිටයි. ඒවා බැක්ටීරියා ක්ලෝරෝෆිල් ලෙස හැඳින්වේ. එහෙනම් මෙන්න මේ ආකාරයට මේගොල්ලන් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එහෙනම් ලියමු ඊගාව කරුණ බැක්ටීරියා සෛලවල සෛලීය ශ්වසනය ප්ලාස්ම පටලය ආශ්‍රිතව සිද්ධ වෙනවා. සෛල ප්ලාස්මය මායිම් කරන්නේ ප්ලාස්මා පටලය. එහෙනම් ප්ලාස්මා පටලය වැදගත් වෙනවා ප්‍රභා සංශ්ලේෂක වර්ණක ධර්මයෙන් ප්‍රභා සංශ්ලේෂණයට වගේම සෛලීය ශ්වසනය සඳහා. ඒ වගේම සමහර බැක්ටීරියාවන් ඉන්නවා චලනය වෙන්න පුළුවන්. දැන් අපි චලනය වෙන්නේ. අපිත් ඔය එහෙට මෙහෙට වෙන්නනවා චලනය වෙනවා. ඒ වගේම අපි සංචරණයක් කරනවා ගමන් කරනවා. මේ බැක්ටීරියා සමහරක් අය ඉන්නවා අචලය. සමහරක් අය ඉන්නවා සචලය. සචලයි කියන්නේ ගමන් කරන්න පුළුවන් සංචරණය කරන්න පුළුවන්. එතකොට මේ බැක්ටීරියාවන්ගේ බැක්ටීරියා සෛලවල සචල බැක්ටීරියාවක් නම් එයාට තියෙනවා මේ විදිහේ කශිකා. සමහරක් අයට එකක් තියෙනවා, සමහරක් අයට කීපයක් තියෙනවා. ඒක රෝමී, ඔහම ගුච්ච රෝමී කිය කතා කරනවා. ජීවිද්‍යාවේ නම් අපි එච්චර දුරට කතා කරන්නේ නැහැ. එහෙනම් සචල ආකාර වෙන්ම අචල ආකාරය ඉන්නවා. අපි ගන්නවා ඊගාව කාරණේ විදියට. ලියමු මේ විදියට.
ඇතැම් බැක්ටීරියාවන් සචල වේ. ඇතැම් බැක්ටීරියාවන් සචල වේ. ඇතැම් ආකාර අචල වේ. බැක්ටීරියා ඒකට මම ලියන්නේ බැක්ටීරියාවල පවතින කශිකා බැක්ටීරියාවල පවතින කශිකා ඔවුන්ගේ සචල බව සඳහා හේතු වේ. හරි. ඊගොඩ අපි එනවා තවත් විශේෂ කරුණක් සම්බන්ධයෙන් කතා කරන්න. ඇතැම් බැක්ටීරියාවන් වල ඒගොල්ලන්ට අහිතකර පරිසර තත්ත්ව එනවනේ. දැන් උදාහරණයක් විදිහට අපිට මේ ඇවිල්ලා තියෙන අහිතකර පරිසර තත්ත්වයක්. ඒ හින්දා තමයි ඔයගොල්ලෝ පන්තියේ නැහැ. මමත් පන්තියේ නැහැ. හැබැයි අපි තැන් දෙකක ඉඳලා පන්තියේදී සිද්ධ කරන වැඩේ මේ ආකාරයට සිද්ධ කරනවා. අපිටත් තියෙන දැන් අහිතකර පරිසර තත්ත්ව. එහෙනම් මෙන්න මේ අහිතකර පරිසර තත්ත්වයටදී කියන්නකො බැක්ටීරියාවලට මොනවද එන අහිතකර පරිසර තත්ත්ව? අපි කියමු මේගොල්ලෝ ජලයේ ඉන්නවා කියලා. ආහාර මත ඉන්නවා. අපි ජලය රත් කරනවා සෙල්සියස් අංශක 100ට. එතකොට මොකද වෙන්නේ? බැක්ටීරියාවන්ට අහිතකර තත්ත්වයක්. එතකොට ඇතැම් බැක්ටීරියා සෛල විනාශ වෙනවා. එහෙම විනාශ වෙනා හැබැයි මේගොල්ලෝ විනාශ වුණාට වර්ධක සෛලේ විනාශ වුණාට ඒගොල්ලෝ පොඩි දෙයක් බැක්ටීරියා සෛලය තුල ඉතිරි කර ගන්නවා. අන්නේ පොඩි දේ තමයි මම දැන් මේ ටිකක් ලොකුවට අඳින්නේ. මෙන්න මේකේ න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙනවා. න්‍යෂ්ටික ද්‍රව්‍ය. ඕගලන්ට පුළුවන්කමක් තියෙනවා නම් මේක මගෙත් එක්ක මැද ගන්න න්‍යෂ්ටික ද්‍රව්‍ය. මෙන්න මේකේ තියෙනවා සෛලප්ලාස්මය. එමනම් මේ කියන න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ සෛලප්ලාස්මයේ යම් කොටසක් ගෙනල්ලා මේගොල්ලෝ මේ ආකාරයට දැඩි බිත්තියක් සහිත ව්‍යුහයක් ගොඩනංවනවා. මෙන්න මේකට කියනවා අන්තක් බීජාණු කියලා. නැත්නම් අන්තස්පෝර කියලා කියනවා. අන්තක් බීජාණු. එතකොට ඇතැම් බැක්ටීරියා ආකාර පමණයි මේ ආකාරයට අන්තක් බීජාණු නිපදවන්නේ. අන්තක් බීජාණු කියන්නේ මේගොල්ලන්ට ලැබෙන අහිතකර පරිසර තත්ත්ව හමුවේදී කාලතරණ ව්‍යුහ ඒකකයක්. හොඳට මතක තියාගන්න කාලතරණ ව්‍යුහ ඒකකයක්. කාලතරණ ව්‍යුහ ඒකකයක් විදිහට මෙන්න මේ අන්තස්පෝර නිපදවන්නේ. නැත්නම් අන්තක් බීජාණු නිපදවනවා. අපි ලියා ගන්න රැත් වෙන්නේ ඊගාවට ඒ කරුණ. ඇතැම් බැක්ටීරියා සෛල අහිතකර තත්ත්ව හමුවේදී ඇතැම් බැක්ටීරියා සෛල අහිතකර තත්ත්ව හමුවේදී කාලතරණ ව්‍යුහ ඒකක මම බෝඩ් එකේ ලියලා තිනවා. කාලතරණ ව්‍යුහ ඒකක ලෙස අන්තක් බීජාණු නිපදවනු ලබයි. කාලතරණ ව්‍යුහ ඒකක ලෙස අන්තක් බීජාණු නිපදවනු ලබයි. එතකොට බැක්ටීරියාවන්ට අහිතකර පරිසර තත්ත්වයක් ආවම අහිතකර පරිසර තත්ත්වයේදී වර්ධක සෛලයේ විනාශ වුණාට අන්තක් බීජාණු විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නැවත හිතකර තත්ත්වමුවේදී මේ අන්තක් බීජාණු වලින් බැක්ටීරියා සෛලයක් ඇති වෙනවා. ඒකත් ඒකටම ලියාගමු. නැවත හිතකර පරිසර තත්ත්ව පැමිණි විට අන්තක් බීජාණු නැවත වර්ධක සෛලයන් බවට
පත්වීම සිදුවේ. නැවත වර්ධක සෛලයන් බවට පත්වීම සිදුවේ. එහෙනම් ඔන්න අන්තක් බීජාණු ගැන අපි කිව්වා. ඊළඟට මේගොල්ලෝ පෘථිවියේ සිටින ප්‍රධානම ඉහළම පෙළේ වියෝජකයින් වෙනවා. දිලීර, බැක්ටීරියා වගේ දේවල්. වියෝජනය කරනවා කියන්නේ කාබනික ද්‍රව්‍ය සරල අකාබනික ද්‍රව්‍ය බවට පත් කරනවා. අපි ඊගාව කරුණ විදිහට ඒක ලියාගමු. බොහොමයක් බැක්ටීරියාවන් පරිසරයේ වූ කාබනික ද්‍රව්‍ය අකාබනික ද්‍රව්‍ය බවට වියෝජනය සිදු කරනු ලබයි. බැක්ටීරියාවන් කාබනික ද්‍රව්‍ය අකාබනික ද්‍රව්‍ය බවට වියෝජනය සිද්ධ කරනවා. ඒ කියන්නේ බිඳ හෙළනවා. එහෙනම් මේගොල්ලෝ වියෝජකයින් වෙනවා. ඊළඟට අපි අවසන් කරුණ විදියට කතා කරන්නේ බැක්ටීරියාවන් වල ප්‍රජනනය සම්බන්ධයෙන්. මෙන්න මේගොල්ලන් ප්‍රාග්න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් දරන හින්දා මේගොල්ලන්ගේ තියෙන්නේ අලිංගික ප්‍රජනන ක්‍රම. මෙන්න මේ අලිංගික ප්‍රජනන ක්‍රම වලින් වැදගත් වෙන්නේ මෙන්න මේ බැක්ටීරියා සෛලයක් මෙහෙම තියෙනවා. එතකොට මේ බැක්ටීරියා සෛලය වර්ධක සෛලය ටිකක් විශාල වෙලා මේ ආකාරයට බෙදුමක් ඇති කරගන්නවා. ඊට පස්සේ මේ බෙදුම තවදුරටත් වැඩි වෙලා මෙන්න මෙයා බැක්ටීරියා සෛල දෙකක් බවට පත් වෙනවා. මෙන්න මේ ප්‍රජනන ක්‍රමවේදයට කියනවා ද්විඛණ්ඩනය කියලා. එහෙනම් අපි අවසාන කරුණ විදිහට ලියමු. මොවුන්ගේ පවතින්නේ අලිංගික ප්‍රජනන ක්‍රමයකි. ඒකටම ලියන්නේ බොහොමයක් ආකාර ද්විඛණ්ඩනය මගින් බෝඩ් එකේ ලියලා තිනවා බොහොමයක් ආකාර ද්විඛණ්ඩනය මගින් ප්‍රජනනය සිදු කරනු ලබයි. එහෙනම් බැක්ටීරියා සෛල සම්බන්ධයෙන් අපි යම්කිසි විෂය කරුණු ටිකක් මේ වෙනකොට මම ගොනු කරලා දුන්නා. මම ඊගාව කොටසින් බලාපොරොත්තු වෙන්නේ දිලීර සහ වෛරස් සම්බන්ධයෙන් මේ ආකාරයේ පොදු ලක්ෂණ ටිකක් කතා කරන්න. එහෙනම් අපි ඊගාව වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ දිලීර සහ වෛරස් ගැන කතා කරන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ සුද්ධජීවීන් ආශ්‍රිත කර්මාන්ත කතා කරන්න. එවනම් අදට මම මේ පාඩම මෙතනින් නතර කරනවා. ඊගාව වීඩියෝෙන් හමු වෙන බලාපොරොත්තු වෙන්න.